බීස්විත් චින්තකස YouTube චැනලෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. දුරස්ථ නිපුණතාවයේ කළමනාකරණය. එහි 6 වෙනි වීඩියෝ තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. මෙහිදී මම සාකච්ඡා කරනවා සාර්ථක කළමනාකරණයක් සඳහා සංවිධානකරණයේ අවශ්‍යතාවය 12.7 නිපුණතාවය. සාර්ථක කළමනාකරණයක් සඳහා සංවිධානකරණයේ අවශ්‍යතාවය තහවුරු කරයි. එතනදී ඉගුණුම් ඵල සංවිධානකරණය යන අර්ථ දක්වයි. සංවිධානකරණයේ පියවර පෙළගස්වයි. සංවිධානකරණයේ එක් පියවර කෙටියෙන් පැහැදිලි කරයි. ඊළඟට පවතින ආයතනයක් නිවසුනක් ලෙසගෙන සංවිධානකරණයේ එක් පියවර පැහැදිලි කරයි. ආයතනයක සාර්ථකත්වය සඳහා සංවිධානකරණයේ වැදගත්කම පෙන්වා දෙයි. ඒ ටික අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් අපි හිතමු මේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීමට දැනටමත් සැලසුම් කර ඇති අතර එම ක්‍රීඩා උත්සවය පැවැත්වීම සඳහා පැවැත්වීම පිළිබඳ සංවිධාන කටයුතු ආජාන්සයට පැවරී ඇති බැවින් එය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා භාර ගුරු බවතා සිසුන්ගේ සහාය අපේක්ෂා කරයි. ඒ සඳහා සිසුන් ලෙස කුමක් කළ යුතුද? දැන් අපි 13ට එනකොට කළමනාකරණය හදාරලා තමයි යන්නේ. එතකොට දැන් ඔබට එහෙම එකක් පැවරුනොත් එහෙම ඉස්සලම කරන්න ඕන කාරණය තමයි ක්‍රීඩා උත්සවයට අදාළ කටයුතු හඳුනා ගන්න ඕනේ. අපි කළ යුත්තේ මොකක්ද කියලා ඒ කාර්යයන් ටික අපි විශ්ලේෂණය කරලා අපි ඒ කළ යුතු කටයුතු හඳුනා ගන්නවා. ඊළඟට ඉස්සලම මෙතන ලියන්න ක්‍රීඩා උත්සවයට අදාළ කටයුතු හඳුනා ගැනීම. ක්‍රීඩා උත්සවයට අදාළ කටයුතු හඳුනා ගැනීම. දෙවෙනි එක ඊට පස්සේ ක්‍රීඩා උත්සවයට අදාළ කටයුතු හඳුනාගෙන අපිට පුළුවන් ඒ කණ්ඩායම් පත් කරනවා. අපි දෙවෙනි එක ලියන්න අදාළ කමිටු පත් කිරීම. උත්සව කමිටුව, ප්‍රථමාධාර කමිටුව, පිළිගැනීමේ කටයුතු, ක්‍රීඩා සංවිධාන කමිටු, ඒ වගේ විවිධ කමිටු පත් කරන්න පුළුවන්. දෙවෙනි එක ලියන්න කමිටු වලට අදාළ කමිටුවක කාර්යයන් පැවරීම. අදාළ කමිටු වලට කාර්යයන් බෙදා දීම. අදාළ කමිටු පත් කිරීම. ඊට පස්සේ කරන්න පුළුවන් ඒ කමිටු වලට කාර්යයන් බෙදලා දෙන එක. අදාළ කමිටු වලට කාර්යයන් බෙදා දීම. ඒ කාර්යයන් බෙදලා දීලා ඉවරලා ඒගොල්ලන්ට අපි වගකීම් පවරන්න ඕනේ. ඒ කියන්නේ බලතල දෙන්නත් ඕනේ. මේ අධිකාරිය කියන්නේ බලතල. මම ඒවා සාකච්ඡා කරන ඉදිරියේදී අධිකාරිය හා වගකීම් පැවරීම. ඊළඟට නිසි ප්‍රමිතියට අනුව වැඩ කරනවාද කියලා බලන්න ඕනේ. දැන් අපි වැඩ බෙදලා දීලා ඉවරලා ඒ කාර්යයන් අපි දුමු වොලිබෝල් ක්‍රීඩා පිටයක් සකස් කරන්නට දුන්නොත් එහෙම ඒකේ තියෙනවා දිග පළල කණුවල උස නෙට් එකේ ප්‍රමාණය ඒ වගේ තියෙන ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමිතියට අනුව ඒක හදන්න ඕනේ. දැන් ආරාධනා පත්‍රයක් හැදුවොත් එහෙම ක්‍රීඩා උත්සවයට අදාළ ඒ කමිටුව විසින් ඒකේ නියමිත ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ඒ ක්‍රීඩා උත්සවයේ අලංකාරය මතුවන අරමුණු ඉටු වෙන විදිහට ඒක සකස් කරලා තියෙනවා. ඒතකොට ප්‍රමිතියට අනුව වැඩ කිරීම. ඊළඟ එක තමයි සම්පත් බෙදා දීම. සම්පත් බෙදා දීම. දැන් ඊට අවශ්‍ය සම්පත් දෙන්න ඕන. එතකොට කළමනාකරුවන් විසින් ඒ කාර්ය කරන්න සංවිධානකරණයේදී ඊළඟට සමායෝජනය දැන් අපි මේ විවිධ කමිටු පත් කරනවානේ. ඒ කමිටු වල එක එක අරමුණු වුණොත් එහෙම දැන් උත්සව කමිටුවේ
පිළිගැනීමේ කමිටුව ඒ වගේ කමිටු පත් කරන්න පුළුවන්. අපි තුමු ක්‍රීඩා සංවිධාන කමිටුව ඒ වගේ එක කමිටු තියෙනවනේ. ඒ කමිටු වල විවිධ අරමුණු තිබ්බොත් එහෙම අර ක්‍රීඩා උත්සවයේ පොදු අරමුණු කරා යන්න බැරි වෙනවා. එක එක්කෙනාගේ වෙන වෙන අරමුණු තිබ්බොත් එහෙම එතන එක එක අංශවල වෙන වෙන අරමුණු තිබ්බොත් එහෙම ඒ නිසා ඒ විවිධ අංශවල තියෙන අරමුණු එක අරමුණක් කරා අරගෙන යාමේ ක්‍රියාවලිය තමයි සමායෝජනය කියලා කියන්නේ. අපි කතා කරනවා. එතකොට මෙන්න මේ ටික කරන්න ඕනේ. ඉතින් ඒ ටික ආයතනයකත් කරන්න වෙනවා. එතකොට මේ ස්ටෝන ෆ්‍රීමන් ඇන් ගිල්බර්ට් කියලා තියෙනවා. ආයතනයක පරමාර්ථ සඵලදායීව හා කාර්යක්ෂමව මුදුන් පමුණවා ගැනීම පිණිස සංවිධානයේ සමාජිකයන් අතර සම්පත් බෙදා හැරීම, බලතල බෙදා හැරීම, වැඩ බෙදා හැරීම. පැහැදිලිව කියලා තියෙනවා සම්පත් බෙදා හරින එක, බලතල බෙදා හරින එක, වැඩ බෙදා හරින එක. ඒක තමයි සංවිධානකරණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සම්පත් බලතල වැඩ බෙදා හැරීම සංවිධානකරණ ඒ ක්‍රියාවලිය සංවිධානකරණය කියලා කියන්න පුළුවන්. එතකොට අපි සංවිධානකරණයේදී හඳුනාගත යුතු පියවර කීපයක් තියෙනවා. මෙන්න මේ පියවර කරන්න සංවිධානකරණයේදී අපි යම් ආයතනයක් හෝ එහෙම නැත්නම් යම් කාර්යයක් අපි උත්සවයක් සංවිධානය කරන්න දුන්නා කියලා. එතකොට ඒ කළ යුතු කාර්ය හඳුනා ගන්න ඕන. ඊට පස්සේ වැඩ බෙදලා දෙනවා, අංශ ඇති කරනවා. ඒ සමාන කාර්යයන් මතු කරගෙන අපි අංශ ඇති කරන්න පුළුවන්. අධිකාරිය හා වගකීම් පැවරීම, වැඩ කිරීමේ ප්‍රමිතිය ඇති කිරීම, සම්පත් බෙදා දීම, සමායෝජන මෙන්න මේ කාර්යයන් පියවර වශයෙන් කරන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලම පළවෙනියට කරන්න අපි කාර්යයන් හඳුනා ගැනීම. කාර්යයන් හඳුනා ගැනීම. එතකොට අපි ආරම්භයේ සිට අවසානය දක්වා ඒ ආයතනයේ කළ යුතු කටයුතු හඳුනා ගන්නවා. කළ යුතු කාර්යයන් හඳුනා ගන්නවා. ඊට පස්සේ එක හා සමාන කාර්යයන් අරගෙන අපිට රැකියාවක් නිර්මාණය කරන්න පුළුවන්. අපි තුමු ආයතනයේ කාර්යාලයට අදාළව කාර්යාල ලිපි ලේඛන එහා මෙහා ගෙන යන්න ඕනේ. ඒ එහා මෙහා ගෙන යාම ඊළඟට ආයතන ඇතුලේ පිරිසිදු කිරීම කටයුතු, කසල බැහැර කිරීම, ඒ වගේ කාර්යයන් කීපයක් හඳුනාගෙන අපිට කාර්යාල කාර්ය සහායක කියලා තනතුරක් ඇති කරන්න රැකියාවක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අර එක හා සමාන කාර්යයන් හඳුනාගෙන ඒ සංවිධිත කාර්ය ඒකයක් ලෙස හඳුනාගත හැකි කටයුතු වල එකතුවක් රැකියාවක් කියලා කියන. එතකොට ඒ කාර්යයන් කීපයක එකතුවක් රැකියාවක්. එතකොට අපි කාර්යාල කාර්ය සහායක දියාගේ ක්‍රියාපටිපාටි එකේ කළ යුතු කාර්යයන් අපිට නම් කරන්න පුළුවන්. එතකොට මේ මෙතනත් ලියා ගන්න රැකියාවක් සඳහා අවශ්‍ය වන යුතුයකම් හා වගකීම්. යුතුයකම් හා වගකීම් කාණ්ඩගත කිරීම රැකියාවක් වේ. කාණ්ඩගත කිරීම රැකියාවක් වේ. හරි. ඊළඟට දෙවෙනි පියවර තමයි වැඩ බෙදීම. එක එක සේවකයාට පහසුවෙන් අපි කළ යුතු කාර්යයන් හඳුනා ගන්නවා. ඊට පස්සේ වැඩ බෙදීම. එක් එක් සේවකයාට පහසුවෙන් ඉටු කළ හැකි වන ආකාරයේ සමස්ත කාර්ය කුඩා හා සරල කොටස් වලට වෙන් කිරීම වැඩ බෙදීම කියලා කියනවා. නම් ශ්‍රම විභජනය කියලා කියන්න පුළුවන්. ඒකට අපි එක එක සේවකයාට පැවරෙන වැඩ කොටස එකේ ඇති කරන්න පුළුවන්. එනම් මෙතන ශ්‍රම විභජනයේ සිදු කිරීම ක්‍රමාවක් වැඩ බෙදීමේ කාර්ය වැඩ බෙදීම කාර්ය විශේෂීකරණය වේ. දැන් යටින් ලියා ගන්න වැඩ බෙදීමෙන් කාර්ය විශේෂීකරණය ඇති වේ. වැඩ බෙදීමෙන් කාර්ය විශේෂීකරණය ඇති වේ. එහා පැත්තේ ඉඳ තියෙනවා.
වැඩ බෙදීමෙන් කාර්ය විශේෂීකරණය ඇති වේ. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා කාර්ය විශේෂීකරණය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි කාර්යයකට කාර්යයක් කිරීමට දක්වන විශේෂ හැකියාව ඒ කුසලතාවය ඒ කාර්ය දිගින් දිගට නියැලීම තුලින් ලැබෙන විශේෂ හැකියාවට අපි කියන්නේ කාර්ය විශේෂීකරණය කියලා. ඒක අපි විස්තර කරලා තියෙනවා ප්‍රාදේශීය ආයතනික විශේෂීකරණය, ජාතික විශේෂීකරණය, ප්‍රාදේශීය විශේෂීකරණය කියලා තව ප්‍රභේද කීපයක් තියෙනවා. එතකොට මේ මෙතන ලියා ගන්න යම්කිසි කාර්යයක් කිරීමට යම්කිසි පුද්ගලයෙක් දක්වන විශේෂ හැකියාව කුසලතාවය, නිපුණතාවය කාර්ය විශේෂීකරණය වේ. හරි එතකොට කාර්ය විශේෂීකරණයේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. දැන් අපි යම්කිසි පුද්ගලයෙක් ඒ කාර්ය විශේෂීකරණය ඇතිවීම තුළින් කාර්ය ඉගෙන ගැනීමට ගතවන කාලය අඩු වෙනවා. ඒක ආයතන පැත්තෙන් වාසියක්. පුහුණු සඳහා වැය වෙන පිරිවැය අඩු වෙනවා. නිමුමේ ගුණාත්මක භාවය ඉහළ යනවා. නිමුමේ ප්‍රමාණය ඉහළ යනවා. අපතේ යෑම නාස්ති වීම අඩු වෙනවා. හොඳ විශේෂඥතාවයක් ලැබුණාම එක් සේවකයෙකු වෙනුවෙන් තවත් සේවකයෙක් බඳවා ගැනීම පහසු වීම, යන්ත්‍ර උපකරණ ප්‍රවේශම්කාරීව භාවිත කරන්න පුළුවන් ඵලදායීතාවය ඉහළ යනවා. එතකොට ඒකේ තියෙන අවශ්‍ය තමයි එක කාර්යයක් දිගින් දිගටම නියැලීම තුලින් රැකියාව එපා වෙන්න පුළුවන්, නීරස වෙන්න පුළුවන්, මහන්සිය වැඩි වෙනවා. එකම කාර්ය දිගින් දිගට නියැලීම තුලින් සේවකයන් අතර පවතින සම්බන්ධතාවය වැඩි වෙනවා. එක කාර්යයක් තමන් ඒකට විතරයි විශේෂඥතාවයක් ගන්න. ඒතකොට සේවකයන් අතර තියෙන සම්බන්ධතාවය අඩු වෙන්න පුළුවන්. රැකියාවාසිත රෝගී වලට ගොදුරු වීම එක් අංශයක් යන හිටින් මත සමස්ත ක්‍රියාවලිය යන හිටින් පුළුවන්. ඒතකොට ඒ කාර්ය විශේෂීකරණයේ අවාසි අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. හරි දැන් අපි ඉස්සෙල්ලම කරේ සංවිධානකරණයේ කාර්ය හඳුනාගත්තා, වැඩ බෙදලා දුන්නා. ඊට පස්සේ කරන කාර්යය තමයි දෙපාර්තමේන්තු කරණය. එතකොට ඒ කාර්ය වැඩ බෙදලා දුන්නාන් පස්සේ එක් රැකියාවල එක් කාර්යවල ඒ ආයතනයේ කාර්යවල දකිය හැකි පොදු ලක්ෂණ උපයෝග කරගෙන රැකියා කාණ්ඩගත කිරීමේ ක්‍රියාවලිය තමයි අපි දෙපාර්තමේන්තු කරණය කියලා කියන්නේ. එක අංශ හදනවා. එක අංශ හදනවා. එතකොට මේ දෙපාර්තමේන්තු කරන කළ හැකි පදනම් කීපයක් අපි හඳුනා ගන්නවා. ශ්‍රිතමය පදනම, නිෂ්පාදිත පදනම, ගනුදෙනු කරු පදනම, භූගෝලීය පදනම, මිශ්‍ර පදනම, ක්‍රියාවලි පදනම සහ න්‍යාස පදනම කියලා. එතකොට සංවිධානකරණයේ තුන්වෙනි පියවර තමයි දෙපාර්තමේන්තු කරණය. දැන් අපි බලමු මේ එක් පදනම් යටතේ දෙපාර්තමේන්තු ඇති කරන්නේ කොහොමද කියලා. දැන් මේ පළවෙනි පදනම තමයි සේවකයන් සිදු කරන කාර්ය අනුව ව්‍යාපාර ශ්‍රිතයන් අනුව අපි ඒවා කතා කරලා තියෙනවා. නිෂ්පාදන කටයුතු, මූල්‍ය කටයුතු, අලෙවි කටයුතු, මානව සම්පත් කටයුතු, පර්යේෂණ හා සංවර්ධන කටයුතු කියලා. එතකොට මෙතන ඉන්නවා ප්‍රධාන කළමනාකරු. එහෙම නැත්නම් මෙතන අපිට ලියන්න පුළුවන් ප්‍රධාන විධායක නිලධාරී, CEO කියලා කියන්නේ Chief Executive Officer, ප්‍රධාන විධායක නිලධාරී. ඊට පස්සේ අපි අංශ ඇති කරනවා අර ව්‍යාපාර කාර්යයන් අනුව මූල්‍ය කටයුතු, මෙහෙයුම් කටයුතු, අලෙවි කටයුතු, මානව සම්පත් කටයුතු, පර්යේෂණ හා සංවර්ධන කටයුතු. මේක සටහන් කරගන්න. මේක අපි කියන්නේ ශ්‍රිතමය පදනම අනුව දෙපාර්තමේන්තු ඇති කිරීම.
හරි ඊළඟට මේක හරි ඇති. ඊළඟ නිෂ්පාත්ත පදනම. නිෂ්පාත්ත පදනම. මේකෙදී මේ ආයතන විසින් නිපදවන භාණ්ඩය හෝ සේවාව අනුව ඒ නිෂ්පාදිතය අනුව කාණ්ඩයක් කාණ්ඩගත කිරීමේ ක්‍රියාවලිය. එතකොට මෙතනත් ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්නවා. අපිට පුළුවන් මෙතන විදුලි උපකරණ නිෂ්පාදනය කරන අංශයට වෙනම දෙපාර්තමේන්තුවක් ඇති කරන්න, ප්ලාස්ටික් භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, සෙල්ලම් බඩු, තෑගි භාණ්ඩ, ඒ වගේ මේ නිෂ්පාදිතය කියන්නේ ආයතනයේ නිපදවන නිෂ්පාදනය අනුව අපිට කාණ්ඩ ගත කරන්න පුළුවන්. එහෙනම් එහෙම නැත්නම් ආයතනයේ විකුණන නිෂ්පාදනය අනුව දැන් අපි සුපිරි වෙළඳසැලක් ගත්තාම ඒ සුපිරි වෙළඳසැලක මේ නිෂ්පාදිත වල ස්වභාවය අනුව තමයි කාණ්ඩගත කරලා තියෙන්නේ. ඒතර මේක ලියා ගන්න ප්‍රධාන විධායක නිලධාරී විදුලි උපකරණ, ප්ලාස්ටික් භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, සෙල්ලම් බඩු, තෑගි භාණ්ඩ. හරි ඊළඟට ගනුදෙනුකරු පදනම. දැන් ව්‍යාපාරයට එන ගනුදෙනුකරුවාම විශේෂයෙන්ම බැංකු, රක්ෂණ ආයතන ඒ වගේ ආයතනවල ඒ ආයතනයේ ගනුදෙනුකරුව අනුව තමයි අපි රැකියාව කාණ්ඩගත කරන්නේ. මෙතන දැන් බැංකුවට බලන්න ඉතිරි කිරීමේ තැන්පතු වෙනම අංශයක්. ඉතිරි කිරීම අංශයයි ආපසු ගැනීම එහෙම එකටම ඕනනම් දාන්න පුළුවන් එකම අංශයක්. එන ගනුදෙනුකරුවා අනුව එතකොට ඒක වෙනම අංශයක්. ඕන වෙනම දාන්න පුළුවන් ඉතිරි කිරීම අංශයයි ආපසු ගැනීම අංශය කියලා දෙකක් දාන්න පුළුවන්. මෙතන ස්ථාවර තැන්පතු සේවා සපයන අංශය වෙනම, ජංගම ගිණුම් සේවා සපයන අංශය වෙනම, උකස් අංශය, ණය අංශය, කල්බදු ආශ්‍රිත ඒ වගේ කටයුතු, ණය සේවා ඒ වගේ විවිධ අංශ ඇති කරන්න පුළුවන් සේවය ගන්න එන මේ ගනුදෙනුකරුවා පාරිභෝගිකයා අනුව. හරි ඊළඟට මේ ඔයාලගේ තියෙන්නේ නෝට් එකේ නම් Google පදනම මග හැරලා වගේ අපිට මේ පිටුවේ මේ වගේ ඉඩ තියෙනවද? තියෙනවා නම් එතන Google පදම ලියා ගන්න. මේ පිටුවේ මේ හරි ඉඩ තියෙනවා නම් Google පදනම ඒක ඕනේ. නැත්තම් මිශ්‍ර පදනමට නම් ටිකක් ඉඩ තියෙන්න ඕනේ. මේකේ ඉඩ ඒක බලලා මේ Google පදනමක් දාගන්න. මේ දැන් ප්‍රධාන විධායක නිලධාරී ඒ කියන්නේ Google වශයෙන් වෙන් කරන ප්‍රදේශවල දැන් අපිට පුළුවන් වයම් පළාත, බස්නාහිර පළාත, දකුණු පළාත, උතුරු පළාත එහෙම පදනමක් ඇති කරන්න පුළුවන්. ඊළඟට ඕනනම් උෂ්ණ කලාපයේ ඊළඟට ඒ දෙකට අතරමැදි සෞම්‍ය කලාපයේ, සීත කලාපයේ, උෂ්ණ කලාපයේ, සීත කලාපයේ, සෞම්‍ය කලාපය. එහෙම නැත්නම් උඩ රට, පහත රට, මැද රට. ඒ වගේ ඒ භූගෝලීය සාධක පදනම් කරගෙන අපිට මේ දෙපාර්තමේන්තුව ඇති කරන්න පුළුවන්. අපි බොහෝ දුරට පාවිච්චි කරන්නේ මේ පළාත් අරගෙන, ඒ කියන්නේ කාල ගුණය, දේශ ගුණය, භූගෝලීය පිහිටීම පළාත් අනුව එහෙම වර්ග කරනවා නම් ඒකට අපි කියන්නේ භූගෝලීය පදනම කියලා.
බලන්න අපිට මේ පදනමේදී මිශ්‍ර පදනමේදී අපිට ගන්න පුළුවන් එතන තියෙන පදනම් කීපයක එකතුවක්. පදනම් කීපයක එකතුවක්. දැන් මෙතන තියෙනවා අපි ප්‍රධාන විධායක නිලධාරී අපි ඒක වර්ග කරන්න පුළුවන් භූගෝලීය පදනම අනුව. ඊට පස්සේ වයම් පළාත නිෂ්පාදන මූල්‍ය මානව සම්පත් අලෙවි කියලා වර්ග කරනවා. ඒක එතකොට අපි ඉස්සලම කතා කරපු සිතමය පදනම. ඊට පස්සේ අපිට මෙතන වර්ග කරන්න පුළුවන් නිෂ්පාදිත පදනම අනුව ඒ කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩය අනුව උනම් මේ පළාතක් අරගෙන අපිට අය වර්ග කරන්න පුළුවන් අවශ්‍ය නම් අපි ඉගෙන ගත්තු ගණදුණු කරු පදනම ඒවත් දාලා අපිට වර්ග කරන්න පුළුවන්. මේක ලියා ගන්න. හරිද? තව කාලය වුණද? ඉවර නම් කියන්න ඉවරයි කියලා. ඉවරයි සර්. එතකොට මේ විදිහට අපිට මේක අපි කියන්නේ මිශ්‍ර පදනම කියලා. තවත් අපිට මේ වගේ මිශ්‍ර කරලා එහෙම පදනමක් ගන්න පුළුවන්. ඊළඟට ක්‍රියාවලි පදනම. එතන මෙහෙම ලියාගත්තත් ලියා ගන්න නිෂ්පාදනය හෝ බෙදා හැරීමේ ක්‍රියාවලීන් විවිධ අධීරයන් අනුව. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ පියවර අනුව දෙපාර්තමේන්තුව ඇති කිරීම. මෙතන විස්තරයට ලියා ගන්න එක. නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ පියවර අනුව දෙපාර්තමේන්තු ඇති කිරීම. නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ පියවර අනුව. නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ පියවර අනුව දෙපාර්තමේන්තු ඇති කිරීම. එතනදී අපි නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවානේ. නිෂ්පාදන අපි ඕනනම් තව මෙහින් ගන්න පුළුවන් සැපයුම් අංශයක්. නිෂ්පාදන අංශයක්. ඒ කියන්නේ අමුද්‍රව්‍ය සපයාගෙන නිෂ්පාදන අංශය. ඒතකොට සැපයුම් අංශය කියලා ඕන අංශයක් දාන්න පුළුවන් නිෂ්පාදන අංශය. තත්ත්ව පාලන අංශය, ක්වොලිටි බලන එක. ඊට පස්සේ ඇසුරු අංශය, ගබඩා අංශය, බෙදා හැරීමේ අංශය. මෙහෙම අපිට දෙපාර්තමේන්තු ඇති කරන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අවස්ථා අනුව.
හරි ඊළඟට න්‍යාස පදනම දැන් මේකෙදී ආංශික හා සිතාත්මක දෙපාර්තමේන්තු කරන පොදු ලක්ෂණ නිරූපණය වන පරිදි සිදු කරන අංශගත කිරීමක් මෙහිදී මේ සිරස් විදියටත් තිරස් විදියටත් දෙපැත්තකින් අධීක්ෂණය වන පරිදි තමයි මේ පදනමේදී මේ පැත්තෙන් ඉහළින් කළමනාකරුවෙකුත් ඉන්නවා ඊට අමතරව ව්‍යාපෘති කළමනාකරුවෙකුත් සම්බන්ධ වෙනවා අපි මේකේ බැලුවොත් එහෙම ප්‍රධාන විධායක නිලධාරීන් ඊට පස්සේ උපසභාපති මිලදී එහෙම අංශවල ඉංජිනේරු නිෂ්පාදන මිලදී සහ පරිපාලන ඊට පස්සේ ඒගොල්ලෝ යටතේ සේවකයෝ ඉන්නවා කළමනාකරුවෝ ඉන්නවා ඊට පස්සේ මේ මෙහිනු සම්බන්ධ වන ව්‍යාපෘති කළමනාකරුවෙක් ඉන්නවා ABC කියලා. එතකොට ඉහළුණුත් අධීක්ෂණය වෙනවා මේ පැත්තෙනුත් අධීක්ෂණය වෙනවා. දැන් මේක විභාගෙට ඒ කියන්නේ අලුත් සිලබස් එකට දාපු කොටසක් පළවෙනි ඒ කියන්නේ විෂය නිර්දේශ වෙනස් කරලා පළවෙනි පේපර් එකකුත් මේක ඒ කියන්නේ 19 පේපර් එකකුත් ඇහුවේ නැහැ 20 පේපර් එකකුත් ඇහුවේ නැහැ සමහර විට 21 පේපර් වල දාන්න පුළුවන් මොකද සිලබස් එකට අලුතින් දාපු කොටසක් මේ න්‍යාස පදනම කියලා කියන්නේ. ඒතකොට දැන් මේකේ අපි වාසි අවාසි ලියා ගන්න ඕන මේ ඉඩ මදි හින්දා මෙන්න වාසි මෙතනින් මේ අතට ලියන්න මේ අපි මේ අතට ඔහොම ලියන්න යන්න වාසි අවාසි මේ පැත්තේ ලියමු මේ අතට ඔහොම ලියාගෙන ගියා නම් හරි. මේ දෙපැත්තෙන් ලියා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. වාසි මෙතන ලියන්න එපා. අර මං කියපු විදිහට පුළුවන් නම් මේ දෙපැත්තෙන් ලියා ගන්න වාසි අවශ්‍ය. මොකද මෙහි හරිය තව ටිකක් ලියන්න ඕන මොත් එහෙම ඒ නිසා මෙතන ලියන්න එපා. වාසි ලියන්න වඩා හොඳ සම්බන්ධතාවයක් හා පාලනයක් පැවැතෙන එතකොට දෙපැත්තකින් අධීක්ෂණය වෙන හින්දා වඩා හොඳ සම්බන්ධතාවයක් හා පාලනයක් පැවතීම නිතර වෙනස් වන පරිසරයට මේක ගැලපෙන ක්‍රමයක්. නිතර වෙනස් වන පරිසරයට ගැලපෙන ක්‍රමයක්. ඊළඟට සම්පත් ඵලදායීව උපයෝජනය කරගන්න හැකියාව තියෙනවා. වඩා හොඳ සම්බන්ධතාවයක් හා පාලනයක් පැවතීම වෙනස් වන පරිසරයට අනුගත වීම හැකියාව නිතර වෙනස් වන පරිසරවලට මේක හරි වටනවා. සම්පත් ඵලදායීව උපයෝජනය කිරීමේ හැකියාව ලැබෙනවා. සම්පත් වලින් සේවක සම්පතෙන් එම් හොඳම ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට ටීම් එකක් විදිහට වැඩ කිරීමේ හැකියාව මේකෙන් ලැබෙනවා. ඒවා තමයි වාසි. ඊළඟට අවාසි දැන් මේ විධාන දීමේ ඒකීයතාවයක් නෑ. දැන් මෙහිනුත් උපදෙස් දෙනවා මෙහිනුත් උපදෙස් දෙනවා. කාගේ අනද හරියට පිළිපදින්නේ කියන එක පිළිබඳ මේ දෙපැත්තකින් උපදෙස් දෙනවානේ. එතකොට ඒ කාගේ අනද පිළිපදින්නේ කියන එක ගැන ගැටලුවක් ඇති වෙනවා. එතකොට ඒක අවාසියක්. කාගේ අනටද අපි ක්‍රියාත්මක වෙන්නේ කියන එක විධාන දීමේ ඒකීයතාවයක් නොමැති වීම. විධාන දීමේ ඒකීයතාවයක් නොමැති වීම. මේකේ දෙපැත්තකින් ඉහළ කළමනාකරුවන් ඉන්න හින්දා පිරිවැය වැඩි ව්‍යුහයක් වීම.
ප්‍රියය වැඩි වීමක් වීම. ඊළඟට සේවකයන්ට අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම් ඇතිවීම. මොකද දෙපැත්තකින් අධීක්ෂණය වෙන හින්දා ස්වාධීනත්වය අඩු වෙනවා. සේවකයන්ට අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම් ඇතිවීම, අධිවිශේෂීකරණ නිසා ඇතිවන ගැටලු. අධිවිශේෂීකරණ නිසා ඇතිවන ගැටලු. මොකද දැන් මේ එක තනතුරක් අධිවිශේෂීකරණය වුණොත් එහෙම එතෙන්ට නැතුවම බැරි වුණොත් එහෙම ඉවත් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. එහෙනම් මේකෙදී එහෙම ඇති වෙන්න පුළුවන්. අධිවිශේෂීකරණය නිසා ඇතිවන ගැටලු. අධිවිශේෂීකරණ නිසා ඇතිවන ගැටලු. එතකොට මේ පදනමේදී අපිට වාසි අවාසි මේ විදිහට කතා කරන්න පුළුවන්. ලියාගත්ත නේද? ඊළඟට අපි මේ අධිකාරිය හා වගකීම් ලියාගන්න බැරුණාද? ලියාගන්න පුළුවන් වුණා නේද? නැත්තම් ආයෙ දාන්න. මට ඇහෙන්නේ හරියට කියන එක. හරි එතකොට හරි. අධිකාරිය හා වගකීම් පැවරීම. එතකොට දැන් අධිකාරිය කියලා අපි කෙටියෙන් කිව්වොත් එහෙම තනතුර මත ලැබෙන නීති අනුකූල බලයක් ඒක අධිකාරිය කියලා කියන්නේ. ඒක පල්ලෙහාට පවරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ පහළ සිටින කළමනාකරුවන්ට ඒ බලය පවරන්න පුළුවන්. ඒක තමයි මෙතනදී කියන්නේ. මේකෙදී අපි සම්පත් ඒ කියන්නේ කාර්යයන් හඳුනාගත්තා, වැඩ බෙදලා දුන්නා, ඊට පස්සේ දෙපාර්තමේන්තු ඇති කරා, හතරවෙනි පියවර තමයි අධිකාරිය හා වගකීම් පැවරීම. එතකොට ඊළඟට අපි සංවිධානය කරන්නේ මේ මේ නීත්‍යානුකූලව තනතුරට ලැබෙන බලයයි ඊළඟට ඒ වැඩ කරන්න අවශ්‍ය සම්පතුයි ඒවා බෙදාහරණ එක තමයි අපි කරන්නේ. දැන් තනතුර දෙන්නත් ඕනේ පල්ලෙහාට, ඊට පස්සේ ඒ වැඩ කරන්න අවශ්‍ය බලතල දෙන්නත් ඕනේ. එතකොට විවිධ කාර්යයන් කිරීම සඳහා හෝ අනකිරීම සඳහා හෝ සම්පත් බෙදා හැරීම සඳහා ඇති අයිති අධිකාරිය කියලා කියනවා අපි. ඒ කියන්නේ ඒක තනතුර මත ලැබෙන නීති අනුකූල බලයක්. මේ ආයතනය තුල කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැවරිය හැකි දෙයක් ආයතනය ඇතුළේ. එතකොට විවිධ කාර්යයන් කිරීම සඳහා හෝ අනකිරීම සඳහා හෝ සම්පත් බෙදා හැරීම සඳහා ඇති අයිතිය අධිකාරිය ලෙස හඳුන්වනවා. එතකොට ආයතන ප්‍රධානීන්ට ලැබෙන බලය තවත් කෙනෙකුට පල්ලෙහා කළමනාකරන තනතුරු වල ඉන්න අයට පවරන්න පුළුවන්. ඒකේ නීති අනුකූල බවක් තියෙනවා ඒ පැවරීමේ. එතකොට මෙතන පැහැදිලි කරනවා මේ අධිකාරිය කියන්නේ මොකක්ද කියන එක. අපි කෙටියෙන්ම කිව්වොත් එහෙම යම් තනතුරක් ලැබුණාම ඒ තනතුර මත ලැබෙන නීති අනුකූල බලයට අපි අධිකාරිය කියලා කියනවා. එහෙම නැත්නම් බලතල කියලා කියන්නත් පුළුවන්. එතකොට අපි හිතමු යම් කිසි පුද්ගලයෙකුට විදුහල්පති කියලා තනතුර ලැබෙනවා නම් ඒ තනතුරත් එක්ක නීති අනුකූලව එයාට කටයුතු කරන්න බලයක් ලැබෙනවා. ඒක තනතුර දැන් නිකන් ඉන්න පුද්ගලයෙකුට අපි විදුහල්පති කියලා කියන්නේ නැහැ. ඒක තනතුරු දුන්නු කෙනාට අපි කියන්නේ. එතකොට අපි විදුහල්පති තනතුර නම් නොකර පුද්ගලයෙකුට ඒ බලය ලැබෙන්නේ නැහැ. නමුත් විදුහල්පති කියලා ඒ පුද්ගලයා නම් කරා නම් ඒ තනතුර මත එයාට බලයක් හම්බ වෙනවා. ඒකට තමයි අපි මේ අධිකාරිය කියලා කියන්නේ. අධිකාරියත් යන තීරණ ගැනීමට ඇති බලයයි. එමගින් පුද්ගලයෙකුට ඔහුගේ තනතුරේ විෂයපතය ඇතුළත තම සහායකයන්ට අනදීමට ඇති අයිතිය මෙන් අදහස් කරේ. කළමනාකරුවන් විසින් ඔවුන්ගේ වගකීම තම සහායකයන්ට පවරන විට එම වගකීමට ගැලපෙන අධිකාරත්වයක් සහායකයන්ට පැවරන. එතකොට ඒ බලතල අධිකාරී පවරනකොට පල්ලෙහා කළමනාකරුවන්ට ඒ බලයක් දෙන්න ඕනේ, අධිකාරියත්වයක් දෙන්න ඕනේ. නමුත් ඔවුන්
තමන්ගේ සම්පූර්ණ අධිකාරය තම අධිකාරි බලය තම සහායකයන් නොපෙරූ යුතුය. ව්‍යාපාර සංවිධාන සම්බන්ධයෙන් ගත් කල සම්පත් සප්ලදායිව බෙදාහැරීමට හා භාවිතය මෙන්ම සංවිධානයක ඉලක්ක ළඟා කර ගැනීම සඳහා තීරණ ගැනීමට හා අන ලබා දීමට පුද්ගලයෙකුට ඇති බලය හා අයිතිය අධිකාරත්වය ලෙස අපි නිර්වචනය කරනවා. අධිකාරත්වය හොඳින් අර්ථ දක්වා තියෙන්න ඕනේ. යම් අධිකාරත්වයක් සහිත පුද්ගලයන් තම අධිකාරී බලයේ විෂයපතය පිළිබඳව දැනුවත් විය යුතු අතර ඔවුන් එය ඌන උපයෝජනය හෝ එකන බලය අඩුවෙන් පාවිච්චි කිරීම හෝ එම නැත්තම් අවභාවිතා කිරීම නරක විදියට පාවිච්චි කිරීම නොකළ යුතුය. අධිකාරත්වය යනු විධාන දීමේ අනදීමේ හා කාර්යයන් කරවා ගැනීමට ඇති අයිතියයි. ඉහළ කළමනාකාරීත්වයට වැඩි අධිකාරී බලයක් ලබා ඇති අතර එය සෑම විටම ඉහළ සිට පහළට ගලා යයි. මෙයින් ප්‍රධානියා ඔහුගේ සහායකයන් ලවා කාර්ය කරවා ගන්න ආකාරය ඔහුගේ අපේක්ෂාව හා ඔහු ඒ සඳහා ළඟා වන ආකාරය පැහැදිලි කරයි. අධිකාරී බලයට හා බලයට සමාන වගකීම් වලින් සමන්විතයි. ඒතකොට අධිකාරී බලයට යම් වගකීමක් පැවරෙනවා. ඒතකොට මෙතන කෙටියෙන් ලියා ගන්න මේ මම මේ කියන එක අධිකාරිය කියන තැනින් ඒක මතක තියාගත්තාම ප්‍රමාණවත්. යම් තනතුරක් මත ලැබෙන නීත්‍යානුකූල බලය අධිකාරී කියලා කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. යම් තනතුරක් මත ලැබෙන නීත්‍යානුකූල බලය. යම් තනතුරක් මත ලැබෙන නීත්‍යානුකූල බලය. ඒකට අපි අධිකාරියත් කියන්න පුළුවන්, බලතල කියලා කියන්නත් පුළුවන්. හරි, එතකොට වගකීම කියලා කියන්නේ ඒ තනතුර ලැබෙනකොට, බලතල ලැබෙනකොට එහි කාර්යයන් නිසි පරිදි කරන්න වගකීමක් තියෙනවා. ඒ තනතුරේ කටයුතු නිසි පරිදි ඉටු කරන්න වගකීමක් තියෙනවා. එතකොට මෙමගින් සහායකයන් විසින් ඔහුට පවරන ලද කාර්ය නිසි ලෙස ඉටු කිරීමට පවතින බැඳීම අදහස් කෙරේ. කාර්ය පැවරීමේ ක්‍රියාවලිය ආරම්භන කළමනාකරුවෙකු ඔහු යම් වගකීමක් තම සහායකයන්ට ලබා දීම මගින් මෙමගින් වගකීම් පැවරීමක් අදහස් වේ. නමුත් සේවකයන්ට යම් කාර්යයක වගකීම් පාලන විට එම කාර්ය ඉටු කිරීම සඳහා ඔහුට අවශ්‍ය අධිකාරී බලයද ලබා දිය යුතුය. තමන්ට පැවරුණු කාර්ය ඉටු කිරීම පුද්ගලයෙකුගේ යුතුකමක් වේ. පුද්ගලයෙකුට වගකීමක් ලබා දුන් විට එම පුද්ගලයා ඔහුට පැවරුණු කාර්ය ඉෂ්ට කරන බවට සහතික විය යුතුය. ඔහු දරන වගකීමට අදාළ කාර්ය සම්පූර්ණ වන්නේ නම් ඒ සඳහා පැහැදිලි කිරීමක් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නොකළ යුතුය. වගකීම් පහළ සිට ඉහළට ගලා යයි. මධ්‍ය හා පහළ කළමනාකරුවන්ගේ මට්ටම් වැඩි වගකීමක් දරයි. යම් කාර්යයකට අදාළ වගකීම් දරන්න ඒ පිළිබඳ පිළිතුරු ලබා ඔහු පවරන ලද වගකීම අපේක්ෂා අයුරින් ඉටු කරන්නේ නම් ඔහුට ප්‍රශංසාවට සුදුසු වේ. එලෙස ඔහු පැවරුණු කාර්ය අපේක්ෂා අයුරින් ඉටු කිරීමට අපහසුතාවක් තිබෙනවා නම් ඒ සඳහා හේතු ඉදිරිපත් කිරීමටද ඔහු බැඳී සිටියි. එතකොට එවනම් අපි වගකීමක් කියලා කියන්නේ බලතල අධිකාරී සමග ලැබෙන කාර්ය ඉටු කිරීමට කළමනාකරුවන් බැඳී සිටීම. මෙතන කෙටියෙන් ලියාගමු. ඒක මත තියාගත්තාම ප්‍රමාණවත්. බලතල එහෙම නැත්නම් අධිකාරිය සමග බලතල එහෙම නැත්නම් අධිකාරිය සමග ලැබෙන කාර්ය ඉටු කිරීමට බලතල නැත්නම් අධිකාරිය සමග ලැබෙන කාර්ය ඉටු කිරීමට කළමනාකරුවන් ඉහළට බැඳී සිටීම අපි කෙටියෙන් කියන්න පුළුවන් වගකීම කියලා. කියන්නේ බලතල සමග ලැබෙන කාර්ය ඉටු කිරීමට කළමනාකරුවන් බැඳී සිටීම. කළමනාකරුවන් බැඳී සිටීම. එතකොට මෙතන ලියාගත්තත් කමන්නේ වගවීම කියන එක. වගවීම දැන් වගවීම කියලා කියන්නේ අර බලතල ලැබෙන කාර්යයන් ඉටු කරන්න කළමනාකරුවන් බැඳී සිටිනවනේ. ඊට පස්සේ ලැබෙන ප්‍රතිඵලයට දැන් ගුරුවරයෙක් වශයෙන් මට ව්‍යාපාර අධ්‍යයන විෂය ක්‍රියාත්මක කරන්න මට වගකීමක් තියෙනවා. මේ විෂය උගන්වන්න
විසිනිදේශ කාලට වෙලාවට අවසන් කරලා ළමයි විභාගෙට වාඩි කරවන්න මට වගකීමක් තියෙනවා. ඒක මං ඉහළට බැඳිලා ඉන්නවා. ඒකට කියන වගකීම කියලා. ඊට පස්සේ ළමයි මේ විභාග ලියලා ඉවරලා ප්‍රතිඵලය ලැබෙනවනේ. ඒ ප්‍රතිඵලය සම්බන්ධයෙන් උත්තර බඳින්න මට වගවීමක් තියෙනවා. එතකොට මං මෙතන වගවීම කියන එක මෙහෙම ලියන්න. කාර්ය ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව කාර්ය ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඉහළට ඇති බැඳීම වගවීම වේ. ප්‍රතිඵලය සම්බන්ධයෙන් කාර්ය කරන්න වගකීමක් තියෙනවා. ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඉහළට බැඳීමක් තියෙනවා. ඒකට අපි කියන්නේ වගවීම කියලා. කාර්ය ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධ ඉහළට ඇති බැඳීම වගවීම වේ. විශේෂයෙන්ම අධිකාරියයි වගකීමයි වගවීමයි මෙතනදී පැහැදිලි වෙන්න ඕන. ඊට පස්සේ මේ අධිකාරිය පැවරීම සම්බන්ධව මෙතන අපි අවධානය යොමු කරනවා. එතකොට අධිකාරිය හා වගකීම් පැවරීමේදී සැලකිලිමත් යුතු කරුණු අධිකාරිය හා වගකීම් පැවරීමේදී සැලකිලිමත් යුතු කරුණු එකක් තමයි ව්‍යාපාරයේ ස්වභාවය ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරයක්ද කුඩා පරිමාණ ව්‍යාපාරයක්ද ඊළඟට ආයතනයේ ප්‍රතිපත්ති මොනවද? ඒ ප්‍රතිපත්ති අනුව පල්ලෙහාට බලතල පවරන්න පුළුවන්ද වැඩිපුර? එහෙම නැත්නම් ව්‍යාපාරය වහා වෙනස් වෙන එකක්ද? ඒතකොට ව්‍යාපාරයේ ස්වභාවය අනුව තමයි අපි අධිකාරිය හා වගකීම් පල්ලෙහාට පැවරීම ගැන සැලකිලිමත් වෙන්නේ. ඒතකොට පළවෙනි එක තමයි ව්‍යාපාරයේ ස්වභාවය. ප්‍රමාණය ප්‍රතිපත්ති ගතික ස්වභාවය. ඊළඟට පැවරිය යුතු කාර්යයන් මොනවාද යන්න පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොනවායි කාර්යයන්ද පවරන්නේ? පැවරිය යුතු කාර්යයන් මොනවාද යන්න පිළිබඳව. ඊළඟට බලතල පැවරීමේ නීති අනුකූල තත්ත්වය. ඒක ඒ ආයතනවල ව්‍යවස්ථාවෙන් කියලා තියෙනවද බලතල පවරන්න කියලා. ඒ නීතිමය තත්ත්වයන් තියෙනවා. එහෙම හැම බලයක්ම පවරන්න බෑ. දැන් සමහර ලියකියවිලි වලට දැන් අපි විදුහල්පති නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට බලතල පවරනවානේ. පවරනකොට සමහර දැන් විශේෂයෙන්ම අස්වීම සහතිකය ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම නියෝජ්‍ය කෙනෙක් නෙමෙයි අස්සම් කරන විදුහල්පතිම අස්සම් කරන්න ඕන. මේ වගේ සමහර හැම දෙයක්ම පල්ලෙහා සේවකයන්ට කළමනාකරුවන්ට පවරන්න බෑ. ඊළඟට යටත් සේවකයන්ගේ ස්වභාවය. ඒ කියන්නේ තමන් යටතේ ඉන්න පහළ කළමනාකරුවන්ගේ ස්වභාවය. ඒගොල්ලොන්ගේ පළපුරුද්ද, අධ්‍යාපන මට්ටම, විශේෂ හැකියාවන්, බලතල බාර ගැනීමට ඇති කැමැත්ත, මෙන්න මේ කාරණා කෙරෙහි සැලකිල්ලක් දක්වන්න ඕනේ අධිකාරිය හා වගකීම් පහළට පවරනකොට. ඒ කියන්නේ සේවකයන් කොහොම මොන මට්ටමේ සේවකයන්ද ඉන්නේ කියන එක. යටත් සේවකයන්ගේ ස්වභාවය, පළපුරුද්ද, අධ්‍යාපන මට්ටම, විශේෂ හැකියාවන්, බලතල බාර ගැනීමට ඇති කැමැත්ත. හරි. එතකොට දැන් අධිකාරිය හා වගකීම් පැවරීමට තියෙන බාධක. දැන් එකක් තමයි
සමහර ආයතන ප්‍රධානීන් පහළ කළමනාකරුවන්ට බලය දෙන්න කැමති නැහැ. තනතුරට හරි ආසයි. ඒ තමන්ගේ තනතුරේම සියලුම දේවල් බදාගෙන ඉන්න තමයි බලන්නේ. ඒකට ඉහළ කළමනාකරුවන් බලයට ඇති දැඩි කැමැත්ත යට සේවකයන් පිළිබඳ අවිශ්වාස හැම වෙලෙම තමන්ගේ පල්ලෙහා කළමනාකරුවන් විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලන්ට හරියට වැඩක් කරන්න බෑ කියන මතයේ ඉන්නවා. එහෙම වුණාම ඒක බාධාවකින් පවරන්න පල්ලෙහාට. යට සේවකයන් තුළ බලතල දැරීමට ඇති කුසලතාව කියන්නේ බලතල දැරීමට කුසලතාවයක් නැති. සමහරට යට සේවකයන්ගේ ඒ බලතල දැරීමේ කුසලතාවයන් නොමැති වීම. ඊළඟට යට සේවකයන් බලතල බාර ගැනීමට ඇති අකමැත්ත. සමහර අය කැමති නැහැ බලතල බාර ගන්න. ඒක සමහරු බලයට කැමති, සමහර කැමති නැහැ. වකීම් දරන්න කැමති නැහැ. ඉතින් ඒ හින්දා ඒක බාධාවක්. ආයතනයේ කටයුතු වල සංකීර්ණ බව දැනෙන. ගොඩක් ආයතනවල ඒ ආයතනයේ කටයුතු ඉතාම සංකීර්ණ කාර්යභාරයක් එකකින් හිට වෙනවා නම් ගොඩක් දේවල් පල්ලෙහාට පවරන්නේ නැහැ. ඊළඟට අධිකාරිය හා අධිකාරිය හා වගකීම් පැවරීමේ වාසි මොනවද කියලා බැලුවොත් එහෙම පහළ සේවකයන් අභිපේරණය වීම දැන් පහළට බලය පැවරුවාම ඒ සේවකයෝ අභිපේරණය වෙනවා. ඉහළ කළමනාකරුවන්ගේ කාර්ය පහසු වෙනවා. ඒ කියන්නේ බලය හරියට තමන්ගේ පල්ලෙහාට බෙදලා දුන්නාම ඒ කටයුතු ඉතාම පහසු වෙනවා. ඉහළ කළමනාකරුවෝ තියෙන්නේ ඒ කටයුතු හරියට වෙනවද කියලා අධීක්ෂණය කරන්න විතරයි. පහළ සේවකයන් වගකීම් දැරීමට හුරු වීම ඒකත් හොඳ දෙයක්. එතකොට පහළ දෙවන පළක් හදන්න පුළුවන්. නායකත්වයට කළමනාකාරීත්වයට හුරු කරන්න පුළුවන්. එතකොට ව්‍යාපාරික කටයුතු පුළුල් කළ හැකි වීම. දැන් පල්ලෙහාට බලය පවරලා අපිට සාකච්ඡා කරනවක් ආරම්භ කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ වගකීම් දරනවායි. සේව්‍ය සේවක සම්බන්ධතා වර්ධනය වීම. සේවක සේව්‍ය සම්බන්ධතා ඉහළ කළමනාකරුවන් ඒ කියන්නේ පහළ සේවකයන් අතර තියෙන සම්බන්ධතා වර්ධනය වෙනවා. හරි. දැන් අපි මේක ලියා ගන්න ඇති කියලා හිතනවා. ඊළඟට වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම. දැන් අපි කතා කරා කළමනාකරන සංවිධානකරණයේ කාර්යයන්. පළවෙනි එක කාර්ය හඳුනා ගැනීම එක පියවරක්. ඊළඟට වැඩ බෙදීම ඊළඟ පියවර. දෙපාර්තමේන්තුව ඇති කිරීම තුන්වෙනි පියවර. ඊට පස්සේ අධිකාරිය හා වගකීම් පහළට පැවරීම හතරවෙනි පියවර. ඊට පස්සේ වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම. දැන් කුමක්ද කරන්නේ, කොහොමද කරන්නේ, කවදාද කරන්නේ, කොතනින්ද කරන්නේ, ඒ රැකියාවට අදාළ කටයුතු පැහැදිලි කිරීමක් කරන්න ඕන. සේවා මුරය ඒ කියන්නේ පැය කීයද, ඒ සියලු වැඩ කිරීමේ ප්‍රමිතියක් ඇති කරන්න. ඒ තනතුර මත අපි බලාපොරොත්තු වෙන දැන් ව්‍යාපාරය ආරම්භ කරා යද්දී ඒ තනතුරෙන් බලාපොරොත්තු වෙන කාර්ය කොටසක් තියෙනවා. ඒ කාර්ය කොටස නියමිත ගුණත්වයෙන් යුතුව ඉටු කර ගැනීමට ඒ අපි සංවිධානකරණයේදී හැම තනතුරකටම ප්‍රමිතියක් ඇති කරන්න ඕනේ. කුමක්ද කරන්නේ, කෙසේද, කෙදිනද කරන්නේ, මොනවද කරන්නේ, මේ පැහැදිලි කිරීමක් කිරීම වැඩ කිරීමේ ප්‍රමිතිය ඇති කිරීම කියලා අපි කියනවා. ඊළඟ පියවර තමයි සම්පත් බෙදලා දෙන එක.
දැන් එක් අංශවලට තනතුරු වලට ඒ කාර්ය ඉටු කරන්න අවශ්‍ය සම්පත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය සම්පත් අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට ලබා දීම තමයි සම්පත් බෙදා හැරීම කියලා කියන්නේ. එතකොට ඒ සංවිධානකරණයේ ඒ කටයුතු ඒ තනතුරු වල කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන්. සමායෝජනය. එතකොට අපි සංවිධානකරණයේ ඊළඟ පියවර තමයි සමායෝජනය. දැන් සංවිධානයේ ඉලක්ක කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු සමෝදානිත කිරීමේ ක්‍රියාවලිය සමායෝජනය කියලා කියනවා. එනම් මේ දෙපාර්තමේන්තු අතර කාර්ය ඒකාබද්ධ කිරීමයි. එනම් දෙපාර්තමේන්තු අතර කාර්ය ඒකාබද්ධ කිරීමයි. එහෙම ලියා ගන්න සංවිධානකරණයට අදාළව කාර්ය මනා ලෙස ඉටු කිරීමෙන් ආයතනයේ අරමුණු කරා පහසුවෙන් ළඟා විය හැකිය. ආයතනයේ සියලුම අංශ අපේක්ෂිත පොදු අරමුණු දිශට ගමන් කිරීමේ දැන් අපිට කෙටියෙන්ම කියන්න පුළුවන් සමායෝජනය කියලා කියන්නේ. අපි දන්නවා ආයතනයේ අංශ ගණනාවක් තියෙනවා. අපි දෙපාර්තමේන්තුව ඇති කරා. සමහර විට මූල්‍ය අංශයේ ඒගොල්ලොන්ගේ අරමුණු කීපයක් තියෙනවා. අලෙවි අංශයේ අරමුණු තියෙනවා. මානව සම්පත් අංශයේ අරමුණු තියෙනවා. පරිසර සංවර්ධන අංශයේ අරමුණු තියෙනවා. එතකොට ඒ ආයතනයේ අරමුණු පොදු අරමුණු කරා ගමන් එක් අංශවල එක අරමුණු තියෙනවානේ. සමහරට ඒ වෙනස් දිශාවලට ගමන් කරොත් එහෙම ආයතනයේ පොදු අරමුණු කරා යන්න බැරි වෙනවා. ඒ හින්දා අපි සමායෝජනය කියලා කියන්නේ අර එක් අංශවල අරමුණු පොදු අරමුණු කරා ගමන් කරවීමේ ක්‍රියාවලිය. නැත්තම් ඒ දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම පාසලක වාණිජාංශය, කලාංශය, ප්‍රාථමික අංශය ඒ වගේ අංශ ගණනාවක් තියෙනවානේ. එතකොට ඒ අංශවල අරමුණු එක අරමුණු වුණොත් එහෙම අර පාසලේ පොදු අරමුණ කරා යන්න බැරි වෙනවා. ඒ හින්දා මේ ඒ පොදු අරමුණ කරා ගමන් කරවීමේ ක්‍රියාවලිය තමයි අපි සමායෝජනය කියලා කියන්නේ. මේ හරියෙන් ලියාගන්න බැරිවෙද්ද බලමු. ඉඩානුව සමායෝජනයේ වැදගත්කම මට මෙතන ලියන්න ඕනේ. මේ එතන පොඩ්ඩක් ඒක සාකච්ඡා කරන්න ඕනේ. නැත්තම් මෙතන සමායෝජනයේ වැදගත්කම කියලා ලියන්න අනුමාතෘකාවක්. මෙතන මේ 49 පිටුවේ අගට හරි කමන්නේ මෙතන ලියා ගන්න සමායෝජනයේ වැදගත්කම. පළවෙනි එක ලියා ගන්න ආයතනයේ අංශ පොදු අරමුණ කරා ගෙන යාම පහසු වීම. මේ හරිය ලියන්න ආයතනයේ අංශ පොදු අරමුණ කරා රැගෙන යාම පහසු වීම. අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. ආයතනයේ අංශ පොදු අරමුණ කරා ගමන් කරවීම ගෙන යාම පහසු වීම. අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් අවම වීම. සේවකයන් තුළ කණ්ඩායම් හැඟීම් වර්ධනය වීම. සේවකයන් තුළ කණ්ඩායම් හැඟීම් වර්ධනය වීම.
සේවකයන් තුළ කණ්ඩායම් හැඟීම් වර්ධනය වීම එකම කාර්ය දෙවරක් සිදු නොවීම. ඒ කියන්නේ අපි ඒක එහෙම ලියන්න එපා මේ සම්පත් නාස්තිය අවම වීම කියලා ලියන්න. සේවකයන් තුළ කණ්ඩායම් හැඟීම් වර්ධනය වීම සම්පත් නාස්තිය අවම වීම. වරහන් ඇතුළේ ඉවත් කමන්නේ එකම කාර්ය දෙවරක් සිද්ධ වෙන්නේ නිවැරදි සමායෝජනයක් කරාම. සම්පත් නාස්තිය අවම වීම. හරි එතකොට ආයතනයක සාර්ථකත්වය සඳහා සංවිධානකරණයේ වැදගත්කම. ඇත්තටම මනා සංවිධානකරණයක් ආයතනයේ කටයුතු ඒ අරමුණු කරා යන්න ලේසි වෙනවා. අපේක්ෂිත අරමුණු පරමාර්ථ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උදව් වෙනවා. සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පදනමක් වෙනවා. එතකොට සැලසුම් කරපු දේ අපි නිසියාකාරව කරගෙන යන්න පුළුවන්. වැඩ බෙදීමෙන් නැතිවන කාර්ය විශේෂීකරණ නිසා ඵලදායීතාවය ඉහළ නංවා ගන්න පුළුවන්. එතකොට ඵලදායීතාවය ඉහළ නැංගෙනවා. බලතල හා වක්කීම් බෙදාහැරීමෙන් තනතුරු වලට අදාළ කාර්ය සාර්ථකව ඉටු කර ගන්න පුළුවන්. කාර්ය ඉටු කිරීමට අවශ්‍ය සම්පත් බෙදාහැරීමෙන් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. සම්පත් නාස්තිය හමු වෙනවා. ආයතනයේ සීල ක්‍රියාකාරකම් එහි පරමාර්ථ කරා යොමු කිරීමෙන් පුද්ගලයන් හා කණ්ඩායම හා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය. ඒ කියන්නේ අර මම අවසානයේ කතා කරපු සමායෝජනයක් ඇති වෙනවා. එතකොට අපි ඔය කතා කරේ සංවිධානකරණයේ පියවරයන් ටික. පළවෙනිට අපි කරේ අපි ඉස්සෙල්ලම කරේ කාර්යයන් හඳුනා ගැනීම, ඊට පස්සේ වැඩ බෙදීම, දෙපාර්තමේන්තු ඇති කිරීම, අධිකාරී හා වගකීම් පැවරීම, වැඩ කිරීමේ ප්‍රමිතිය ඇති කිරීම, සම්පත් බෙදා දීම, සමායෝජනය. ඔය ටික අපි කතා කරා. දැන් ඊළඟට අපි කතා කරන්නේ සාර්ථක 12ට සාර්ථක සංවිධානකරණයකදී අවධානය යොමු කළ යුතු සංකල්ප විග්‍රහ කිරීම. කළමනාකරණයේ නිපුණතාවයේ 7 වෙනි වීඩියෝව 12/8 නිපුණතාවයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාර්ථක සංවිධානකරණයක් සඳහා අවධානය යොමු කළ යුතු කරුණු. නැවත අපි එම වීඩියෝවෙන් ඔබව හමු වීමට බලාපොරොත්තු වෙනවා.